හොඳයි. අද අපි තාප ගති විද්‍යාව සම්බන්ධයෙන් කරන්නේ. මේක විභාගෙදී රචනා ප්‍රශ්න බහුවර්ණ දෙකම ලැබෙන කොටසක්. හැමදාම අනිවාර්යම වගේ බහුවර්ණයක් තියෙනවා. අපි මේ සිද්ධාන්ත හරියට ඉගෙන ගත්තාම ඕනෙම රචනා ප්‍රශ්නයක් හදන්න පුළුවන්. ඕනෙම බහුවර්ණයක් හදන්න පුළුවන්. හැබැයි මේකේ සිද්ධාන්ත මම මේ කියන විදිහට පැහැදිලිව ඉගෙන ගන්න ඕනේ. අපි බලමු. ඉස්සෙල්ලම බලන්න මොකද්ද තාප ගති විද්‍යාව කියන්නේ කියලා. තාප ගති විද්‍යාව කියන්නේ තාපමය ක්‍රියාවලියකට භාජනය වන වස්තුවක හෝ වස්තු පද්ධතියක ශක්තිය පරිවර්තනය වෙන විදිය. තාපමය ක්‍රියාවලියකට භාජනය වන වස්තුවක හෝ වස්තු පද්ධතියක ශක්තිය පරිවර්තනය වෙන විදිය. මේකදී සම්පූර්ණයෙන්ම වගේ භාවිතා කරන්නේ තාප ගති විද්‍යාවේ පළවෙනි නියමය. තාප ගති විද්‍යාවේ පළවෙනි නියමය. අපි බලමු පළවෙනි නියමය. මෙන්න මේ පළවෙනි නියමය ගැන ඉගෙන ගද්දී අපි දැනගන්න ඕනේ සංවෘත තාප ගතික පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා. සංවෘත තාප ගතික පද්ධතියක් කියන්නේ මොකද්ද කියන එක. ඒක මේ උදාහරණයෙන් අපි පැහැදිලි කරන්න පුළුවන්. මේ උදාහරණය බලන්න. මේ දෙකේම තියෙන්නේ ජලයේ සහිත බඳුන් දෙකක්. ඒ බඳුන් දෙක බන්සන්දාකින් වත් කරනවා. මේ භාජනය ඉහළින් ආවරණය කරලා තියෙනවා. මේ භාජනය ආවරණය කළා නැහැ. බන්සන්දාකින් වත් කරද්දී භාජන දෙකේම ජලය වත් වෙනවා. ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. කාලයක් යද්දී මේ ජලයේ වාෂ්ප වෙනවා. ජලයේ වාෂ්ප වෙනවා. ජලයේ වාෂ්ප වීම තාපගතික ක්‍රියාවලියක්. බලන්න මේකේ වාෂ්ප වන ජලය එළියට යනවනේ. ඇයි ආවරණය කළ නැහැනේ? වාෂ්ප වන ජලය එළියට යනවා. මේකේ වාෂ්ප වන ජලය ඇතුළෙමයි තියෙන්නේ. මේ දෙකම තාපමය ක්‍රියාවලින් භාජනය වන වස්තු පද්ධති දෙකක්. මෙයාගේ ස්කන්ධය වෙනස් වෙනවා. මේ පද්ධතිය ස්කන්ධය නියතයි. මේ පද්ධතිය ස්කන්ධය නියතයි. අන්න ඒ විදියට තාපමය ක්‍රියාවලියකට බඳුන්වන ස්කන්ධයේ නියතව පවතින වස්තු පද්ධතියක් අපි හඳුන්වන්නේ සංවෘත තාපගතික පද්ධතියක්. තාපමය ක්‍රියාවලියකට බඳුන්වන ස්කන්ධයේ නියතව පවතින පද්ධතියක් අපි හඳුන්වනවා සංවෘත තාපගතික පද්ධතියක් ලෙස. සංවෘත තාපගතික පද්ධතියක්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා වස්තු පද්ධතියක අභ්‍යන්තර ශක්තිය කියන එක. අභ්‍යන්තර ශක්තිය. මේ අභ්‍යන්තර ශක්තියේ සංකේතය ඕනෙම වස්තු පද්ධතියක පවතින සෑම අංශුවකම චාලක ශක්තිය විභව ශක්තිය එකතුව
අපි හඳුන්වන්නේ එම පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය කියලා. පද්ධතියක තියෙන සියලුම අංශුන්ගේ චාලක ශක්තිය විභව ශක්තිය එකතුව අභ්‍යන්තර ශක්තිය සංකේතයු අභ්‍යන්තර ශක්තිය සමානයි. චාලක ශක්තිය දන විභව ශක්තියට. දැන් බලන්න පරිපූර්ණ වායුවක අභ්‍යන්තර ශක්තිය කියන්නේ චාලක ශක්තියත් විභව ශක්තියත් එකතුව තමයි. ඒ වුණාට මේ විභව ශක්තිය ඇති වෙන්නේ ඒ අණු අතර තියෙන අන්තර් අණුක ආකර්ෂණ බලවලින්. අණු අතර තියෙන ආකර්ෂණ බලවලින් පරිපූර්ණ වායුවක අණුවලට ආකර්ෂණ බල නැහැ. පරිපූර්ණ වායු අණුවලට ආකර්ෂණ බල නැහැ. ඒ නිසා පරිපූර්ණ වායුවක අණුවලට විභව ශක්තියක් නැහැ. විභව ශක්තියක් නැත්නම් පරිපූර්ණ වායුවක අභ්‍යන්තර ශක්තිය සමාන වෙන්නේ චාලක ශක්තියට. වායුවක චාලක ශක්තිය උෂ්ණත්වයේ මත රඳා පවතින. උෂ්ණත්වයේ වැඩි වුණොත් චාලක ශක්තිය වැඩි වෙනවා. උෂ්ණත්වයේ අඩු වුණොත් චාලක ශක්තිය අඩු වෙනවා. ඔය අභ්‍යන්තර ශක්තියේ වෙනසක් අපි දක්වන්නේ ඩෙල්ටා යු වලින්. ඩෙල්ටා යු පරිපූර්ණ වායුවක අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්නේ උෂ්ණත්වයේ වෙනස් වුණොත් පමණයි. උෂ්ණත්වයේ නියත නම් අභ්‍යන්තර ශක්තිය නියතයක්. උෂ්ණත්වයේ වැඩි වුණොත් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. උෂ්ණත්වයේ අඩු වුණොත් අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. අපි සාමාන්‍ය වායුන්ගේ ගණන් හදන්නේ පරිපූර්ණ වායුවක් කියලා හිතාගෙන. ඒ නිසා අපි අවසාන වශයෙන් තීරණය කරන්නේ වායුවක අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්නේ උෂ්ණත්වයේ වෙනස් වුණොත්. උෂ්ණත්වයේ වැඩි වුණොත් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වුණොත් අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. ඒකේ අනිත් පැත්ත අභ්‍යන්තර ශක්තිය වැඩි වෙන්නේ උෂ්ණත්වය වැඩි වුණාම. අභ්‍යන්තර ශක්තිය අඩු වෙන්නේ උෂ්ණත්වය අඩු වුණාම. ඩෙල්ටා යු කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙන ප්‍රමාණය. අභ්‍යන්තර ශක්තිය වෙනස ඩෙල්ටා යු. ඔන්න අපි ඩෙල්ටා යු අභ්‍යන්තර ශක්තිය ගැන ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගමු වායුවකට වායුවක් ප්‍රසාරණය වීමදී වායුවක් සංකෝචනය වීමදී එම වායුව විසින් කරන කාර්ය ඩෙල්ටා W ගැන. වායුවක් ප්‍රසාරණය වීමදී වායුවක් සංකෝචනය වීමදී වායුව විසින් කරන කාර්ය ඩෙල්ටා W ගැන. හොඳයි අපි ඒක බලමු. යම් කිසි වායුවක් පීඩනයේ නියතව තබාගෙන පරිමාව වැඩි කරගන්නව නම් ඩෙල්ටා V ප්‍රමාණයකින් පීඩනයේ නියතව තියාගෙන පරිමාව වැඩි කරගන්නව නම් ඩෙල්ටා V ප්‍රමාණයකින් එතෙන්දී වායුව විසින් යම් කාර්යයක් කළ යුතුයි. පරිමාව වැඩි කරගන්න වායුව විසින් යම් කාර්යයක් කළ යුතුයි. පීඩනය නියතව තබාගෙන පරිමාව ඩෙල්ටා V ප්‍රමාණයකින් වැඩි කර ගැනීමේදී වායුව විසින් කළ යුතු කාර්ය ඩෙල්ටා W නම්
ඩෙල්ටා W නම් ඩෙල්ටා W සමානයි P වරක් ඩෙල්ටා V. මේ ඩෙල්ටා V කියන්නේ පරිමාවේ වැඩිවීම. පරිමාවේ වැඩිවීම කියන්නේ අවසාන පරිමාව. අවසාන පරිමාව ඍණ ආරම්භක පරිමාව. වායුවක් පීඩනයේ නියතව තබාගෙන පරිමාව වැඩි කර ගැනීමදී වායුව විසින් කළ යුතු කාර්ය ප්‍රමාණය ඩෙල්ටා W සමානයි P වරක් ඩෙල්ටා V. ඩෙල්ටා V පරිමා වෙනස. පරිමා වෙනස කියන්නේ අවසාන පරිමා වෙන ආරම්භක පරිමාව. හොඳයි, දැන් අපි බලමු තාපගත විද්‍යාවේ පළවෙනි නියමය. තාපගත විද්‍යාවේ පළමුවන නියම බලමු. යම් කිසි පද්ධතියකට යම් තාප ප්‍රමාණයක් ලබා දුන්නොත් වෙන්න පුළුවන් සියලුම දේවල් සැලකුවොත් එකක් තමයි උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. යම් පද්ධතියකට යම් තාප ප්‍රමාණයක් ලබා දුන්නොත් වෙන්න පුළුවන් පළවෙනි සිද්ධිය උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. එහෙම උෂ්ණත්වය වැඩි වුණොත් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. ඊළඟට යම් වස්තුවකට යම් තාප ප්‍රමාණයක් ලබා දුන්නොත් වෙන්න පුළුවන් ඊළඟ දේ තමයි වායුව ප්‍රසාරණය වෙනවා. නැත්තම් පද්ධතිය ප්‍රසාරණය වෙනවා. එහෙම ප්‍රසාරණය වීමේදී පද්ධතිය විසින් යම් කාර්යයක් කළ යුතුයි. තේරුණාද? යම් පද්ධතියකට යම් තාප ප්‍රමාණයක් ලබා දුන්නොත් වෙන්න පුළුවන් සියලුම දේවල් තමයි එකක් උෂ්ණත්වය වැඩිවීම. උෂ්ණත්වය වැඩි වුණොත් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. අනිත් ක්‍රියාව තමයි පරිමාව වැඩි වෙන්න පුළුවන්. පරිමාව වැඩි වුණොත් පද්ධතිය විසින් යම් කාර්යයක් කරනවා. තාප ගති විද්‍යාවේ පළවෙනි නියමය කියන්නේ යම් පද්ධතියකට සංවෘත තාප ගතික පද්ධතියකට ඩෙල්ටා Q නැමැති තාප ප්‍රමාණයක් ලබා දුන් විට අභ්‍යන්තර ශක්තිය වැඩි වෙන ප්‍රමාණය ඩෙල්ටා Uද පද්ධතිය විසින් කරනු ලබන කාර්ය ඩෙල්ටා W දනං ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දන ඩෙල්ටා W. සංවෘත තාපගතික පද්ධතියකට යම් තාප ප්‍රමාණයක් ලබා දුන් විට ඒ ලබා දෙන තාප ප්‍රමාණය සමාන වෙනවා අභ්‍යන්තර ශක්තිය වැඩි වෙන ප්‍රමාණයට පද්ධතිය විසින් කරනු ලබන කාර්යත් එකතුවට. මේ තාපගත විද්‍යාවේ හැම ගානක්ම හදන්නේ මේ නියමයේ භාවිතයෙන්. තාපගත විද්‍යාවේ පළවෙනි නියමය ඩෙල්ටා Q ලබා දෙන තාපය ඩෙල්ටා U අභ්‍යන්තර ශක්තිය වැඩිවීම ඩෙල්ටා W පද්ධතිය විසින් කරන කාර්යය. මේ තාප ගති විද්‍යාවේ ගණන් හදන්න ඉතාමත්ම වැදගත් දේ තමයි ඩෙල්ටා Q ඩෙල්ටා U ඩෙල්ටා W මේ තුනේ ධන විලභාවයේ සැලකීම. ඩෙල්ටා Q ඩෙල්ටා U ඩෙල්ටා W මේ තුනේ ධන විලභාවයේ සැලකීම. අපි බලමු මේ තුනේ ධන විලභාවයේ සැලකන විදිය. වැදගත්ම දේ මේක. ඒක හොඳට තේරුම් ගන්න. ඩෙල්ටා Q ඩෙල්ටා U ඩෙල්ටා W මේ තුනේ ධන විලභාවයේ සැලකීම. තාප ගති විද්‍යාවේ පළවෙනි නියමය සංවෘත තාපගතික පද්ධතියකට
යම් තාප ප්‍රමාණයක් ලබා දුන්නට ඒ ලබා දෙන තාප ප්‍රමාණය සමාන වෙනවා අභ්‍යන්තර ශක්තිය වැඩි වෙන ප්‍රමාණයේ පද්ධතිය විසින් කරනු ලබන කාර්යයට එකතුවට දැන් මේක මේ ඩෙල්ටා Q කියන්නේ ඩෙල්ටා Q පද්ධතියට ලබා දෙන තාපය නැත්තම් පද්ධතිය අවශෝෂණය කරන තාපය ඩෙල්ටා Q පද්ධතිය බාහිරයෙන් ලබා ගන්න තාපය පද්ධතියට බාහිරයෙන් ලබා දෙන තාපය පද්ධතිය අවශෝෂණය කරන තාපය බැරි වෙලාවත් ඩෙල්ටා Qට ඍණාගයක් ආවොත් ඩෙල්ටා Q ඍණ නම් ඒකෙන් අදහස් කරන්නේ ඒ පද්ධතිය තාපේ පිට කරනවා ඍණ ඩෙල්ටා Q කියන්නේ පිට කරන තාපය ඍණ ඩෙල්ටා Q පිට කරන තාපය ඩෙල්ටා Q ඍණාගයක් නම් ඒකේ අදහස් තාපේ පිට කරන බව ඍණ ඩෙල්ටා Q කියන්නේ පිට කරන තාපය ඍණ ඩෙල්ටා Q පිට කරන තාපය පද්ධතියෙන් පිට කරන තාපය ඍණ ඩෙල්ටා Q එතකොට පරිසරයත් එක්ක තාප උමාරුවක් නැත්නම් ඩෙල්ටා Q වලගේ බිඳුවයි පරිසරය සමග තාප උමාරුවක් නැත්නම් ඩෙල්ටා Q වලගේ බිඳුව වෙනවා දැන් අපි බලමු ඩෙල්ටා U ඩෙල්ටා U කියන්නේ පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය වැඩිවීම ඩෙල්ටා U පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙන ප්‍රමාණය ඩෙල්ටා U පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය වැඩිවීම ඒක වෙන්නේ උෂ්ණත්වය වැඩි වුණොත් බලන්න බැරි වෙලාවත් අභ්‍යන්තර ශක්තිය අඩු වුණොත් අභ්‍යන්තර ශක්තිය අඩුවීමක් වුණොත් ඩෙල්ටා U වලගේ ඍණ අභ්‍යන්තර ශක්තිය අඩු වුණොත් ඩෙල්ටා U වලගේ ඍණ ඒ නිසා ඍණ ඩෙල්ටා U කියන්නේ අභ්‍යන්තර ශක්තිය අඩුවීම අභ්‍යන්තර ශක්තිය අඩු වන ප්‍රමාණය අභ්‍යන්තර ශක්තිය අඩු වන ප්‍රමාණය ඍණ ඩෙල්ටා U ඩෙල්ටා U කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩිවීම ඍණ ඩෙල්ටා U අභ්‍යන්තර ශක්තිය අඩු වන ප්‍රමාණය පරිපූර්ණ වායුව ගත්තොත් උෂ්ණත්වයේ වැඩිවීමේදී අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා ඩෙල්ටා U ධනාගයක් උෂ්ණත්වය අඩුවීමේදී අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා ඒ නිසා ඩෙල්ටා U ඍණාගයක් වායුවක උෂ්ණත්වයේ නියත නම් ඩෙල්ටා U බිඳුවයි ඔන්න ඩෙල්ටා U ගේ ධන භාවය තව එකයි තියෙන්නේ ඩෙල්ටා W ගේ ධන භාවය ඩෙල්ටා W කියන්නේ වායුව විසින් කරන කාර්යය ඩෙල්ටා W සමානයි P වරක් ඩෙල්ටා V යම් කිසි වායුවක් තමන්ගේ පරිමාව වැඩි කරගන්නව නම් ඒ සඳහා වායුව විසින් කාර්ය කළ යුතුයි වායුව විසින් ඩෙල්ටා W කියන්නේ වායුව විසින් කරන කාර්යය වායුව විසින් කාර්ය කරන්නේ ප්‍රසාරණයක් වෙද්දී බැරි වෙලාව සංකෝචනය කරන්න ඕන නම් දැන් බැලුණේක පරිමාව අඩු කරන්න ඕන නම් බැලුණේ තද කරන්න ඕන ඒ නිසා සංකෝචනයකදී වායුව මත කාර්ය කළ යුතුයි සංකෝචනයේදී වායුව මත කාර්ය කළ යුතුයි මේ ඩෙල්ටා W කියන්නේ
වායුව විසින් කරන කාර්යය. බැරි වෙලාවත් ඩෙල්ටා W වලගේ ඍණාගයක් වෙනවා කියන්නේ ඍණාගයක් වායුව මත කාර්ය කරන්නේ සංකෝචනය. ඒ නිසා ප්‍රසාරණයකදී ඩෙල්ටා W ධනාගයක් සංකෝචනයකදී ඩෙල්ටා W ඍණ. ඍණ ඩෙල්ටා W කියන්නේ වායුව මත කරන කාර්යය. ධන ඩෙල්ටා W වායුව විසින් කරන කාර්යය. ඍණ ඩෙල්ටා W වායුව මත කරන කාර්යය. ඔන්න ඩෙල්ටා W ගේ ධන ඍණාගේ ප්‍රසාරණයක් නම් වායුව විසින් කාර්ය කරන්නේ ඩෙල්ටා W ධන. ඒ නිසා ප්‍රසාරණයකදී අපි සලකන්නේ ධන ඩෙල්ටා W ගැන. සංකෝචනයකදී වායුව මත කාර්ය කරන්නේ වායුව මත කරන කාර්යය ඍණ ඩෙල්ටා W. ඒ නිසා සංකෝචනයකදී අපි සලකන්නේ ඍණ ඩෙල්ටා W ගැන. සංකෝචනයේදී සලකන්නේ ඍණ ඩෙල්ටා W ගැන. පැහැදිලිනේ? සංකෝචනයේදී ඍණ ඩෙල්ටා W. තව එකයි. උෂ්ණත්වය කැපිටල් T කියලා ගත්තොත් උෂ්ණත්වයේ වෙනස ඩෙල්ටා T. උෂ්ණත්වයේ වැඩි වෙන ප්‍රමාණය ඩෙල්ටා T. උෂ්ණත්වයේ වැඩිවීම අභ්‍යන්තර ශක්තිය වායුවක අභ්‍යන්තර ශක්තිය වැඩි වුණොත් උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට ඩෙල්ටා T ධනාගයක් උෂ්ණත්වය අඩු වෙනවා නම් අඩුවන උෂ්ණත්වයක් අපි ගන්නේ ඍණ කියලා. පැහැදිලිනේ? ආපහු බලන්න. ලබා ගන්නා තාපයක් අවශෝෂණය කරන තාපයක් ධන ඩෙල්ටා කිව්. ඒ වෙලාව ඩෙල්ටා කිව් ධන. තාපයේ පිට කිවීමකදී ඩෙල්ටා කිව් ඍණ. ඍණ ඩෙල්ටා කිව් කියන්නේ පිට කරන තාපය. ඩෙල්ටා U අභ්‍යන්තර ශක්තිය වැඩිවීම. ඍණ ඩෙල්ටා U කියන්නේ අභ්‍යන්තර ශක්තිය අඩු වන ප්‍රමාණය. ඩෙල්ටා W ප්‍රසාරණයකදී ඩෙල්ටා W ධන. ප්‍රසාරණයකදී ධන ඩෙල්ටා W සල්කිය යුතුයි. සංකෝචනයකදී ඩෙල්ටා W ඍණ. සංකෝචනයකදී ඍණ ඩෙල්ටා W සල්කිය යුතුයි. උෂ්ණත්වයේ වැඩිවීමක් නම් ඩෙල්ටා T ධන. උෂ්ණත්වයේ අඩුවීමක් නම් ඩෙල්ටා T ඍණාගයක්. දැන් වායුවක තාපමය ක්‍රියාවලීන් ගත්තොත් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සමෝෂ්ණ ක්‍රියාවලිය. අනිත් එක ස්ථිරතාපී ක්‍රියාවලිය. තාපමය ක්‍රියාවලිය ආකාර දෙකයි. සමෝෂ්ණ සහ ස්ථිරතාපී. දැන් මේ ක්‍රියාවලීන්ගේ අදහස වචනේම තියෙනවා. සමෝෂ්ණයි කියන්නේ උෂ්ණත්වයේ නියතව තබාගෙන සිදුවන තාපමය ක්‍රියාවලිය. සමෝෂ්ණයි කියන්නේ උෂ්ණත්වයේ නියතව තබාගෙන සිදුවන තාපමය ක්‍රියාවලිය. ස්ථිරතාපී කියන්නේ බාහිර පරිසරය සමග තාප හුවමාරුවක් සිදු නොවන ආකාරයට පරිසරයෙන් තාපේ ගන්නෙත් නැහැ, පරිසරයට තාපේ දෙන්නෙත් නැහැ. බාහිර පරිසරය සමග තාප හුවමාරුවක් සිදු නොවි සිදුවන තාපමය ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ ස්ථිරතාපී ක්‍රියාවලිය ලෙස. ඕනෑම ස්ථිරතාපී ක්‍රියාවලියකදී ඩෙල්ටා Q පරිසරය සමග සිදුවන තාප හුවමාරු බිඳුවයි. මතක තියාගන්න, ස්ථිරතාපී කියන්නේ පරිසරයත් එක්ක තාපේ හුවමාරු වෙන්නේ. ඒන්න ස්ථිරතාපී ක්‍රියාවලියකදී ඩෙල්ටා Q සමාන වෙනවා බිඳුවට.
ඊළඟට සමෝෂ්ණ ක්‍රියාවලිය. වායුවක් සමෝෂ්ණ ක්‍රියාවලියකට භාජනය වුණොත් වායුවක උෂ්ණත්වයේ නියතව තියාගෙන යම් ක්‍රියාවක් වුණොත් අභ්‍යන්තර ශක්තිය වෙනසක් නැහැ. ඩෙල්ටා යු බිඳුවයි. අපි වැඩියෙන්ම කතා කරන්නේ වායුන් ගැන. වායුවක් සමෝෂ්ණ ක්‍රියාවලියකට භාජනය වුණොත් අභ්‍යන්තර ශක්තිය වෙනස ඩෙල්ටා යු බිඳුවයි. ඒ වගේම වායුවක් ස්ථිරතාපී ක්‍රියාවලියකට භාජනය වුණොත් ඩෙල්ටා කිව් පරිසරය සමග තාප හුවමාරු බිඳුවයි. දැන් බලන්න වායුවක් සමෝෂ්ණ ක්‍රියාවලියකට භාජනය කියන්නේ උෂ්ණත්වය නියතයි. උෂ්ණත්වය නියතයි. සමෝෂ්ණ ක්‍රියාවලියකදී උෂ්ණත්වය නියතයි. ඒ නිසා ඩෙල්ටා යු සමානයි බිඳුවයි. දැන් භාජනයකට හිතන්න වීදුරුවකට ජලය දාලා අයිස් කටයක් දාලා දිවෙන්න හරිනවා. මේක සමෝෂ්ණයිද ස්ථිරතාපීද කියලා බැලුවොත් මේ අයිස් දිය වෙනකොට ජලයේ සහ වීදුරුවේ උෂ්ණත්වය අඩු වෙනවනේ. ජලයේ සහ වීදුරුවේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒ නිසා සමෝෂ්ණ නෙවෙයි. ඒ වගේම අයිස් දිය වෙලා ටිකක් කියලා යද්දී අපිට පේනවා ආපෝ කාලයකට පස්සේ මෙයාගේ උෂ්ණත්වයේ පරිසර උෂ්ණත්වයට එනවා. මෙයාගේ උෂ්ණත්වයේ පරිසර උෂ්ණත්වයට එනවනේ. ඒ කියන්නේ පරිසරයෙන් තාපය ලබා ගන්නවා. එහෙනම් අයිස් දී වෙන වෙලාවෙත් ඒක වෙනවා. පරිසරයෙන් තාපය ලබා ගන්නවා. මේ ක්‍රියාව බාහිර පරිසරයත් එක්ක තාපෝමාරුකුත් වෙනවා. ඒ වගේම උෂ්ණත්වයත් වෙනස් වෙනවා. මේක සමෝෂ්ණත් නෙවෙයි, මේක ස්ථිරතාපීත් නෙවෙයි. හැබැයි මේ ක්‍රියාවම අපිට සමෝෂ්ණව කරන්නත් පුළුවන්, ස්ථිරතාපීව කරන්නත් පුළුවන්. අපි බලමු ජලයේ අයිස් දිය කරන එක සමෝෂ්ණව කරන්නේ කොහොමද, ස්ථිරතාපීව කරන්නේ කොහොමද කියලා. දැන් මේ අයිස් කැටේ දාලා දිය කරාම කාලයත් එක්ක උෂ්ණත්වය අඩු වෙගෙන යනවා. සම්පූර්ණ අයිස් කැටේම දිය වුණාට පස්සේ පරිසරයෙන් තාපය ලබාගෙන නැවත කාම උෂ්ණත්වයට එනවා. අන්නේ සිද්ධිය තමයි සමෝෂ්ණ ක්‍රියාවලියකට අපි යොදාගන්නේ. බලමු මේ අයිස් දිය කරන එක කොහොමද සමෝෂ්ණව කරන්න කියලා. අයිස් දිය වෙන එක සමෝෂ්ණව කරන විදිහ බලමු. තේරෙනවද? ජලයේ අයිස් දිය කරන එක කොහොමද සමෝෂ්ණව කරන්න කියලා. ඒ කරන්නේ මෙන්න මෙහෙමයි. ජලය තුල අයිස් කුට්ටියක් දිය කරන එක සමෝෂ්ණව කරන්නත් ස්ථිරතාපීව කරන්නත් පුළුවන්. අපි ඒ අයිස් කුට්ටිය මෙහෙම කුඩා අංශු මාත්‍ර ගණනාවකට බෙදා ගන්නවා. පොඩි අංශු මාත්‍ර මේ පොඩි අංශු මාත්‍ර ගණනාවකට බෙදා ගන්නවා. ඊළඟට ආවරණය කළ නැති භාජනයක් ගන්නවා. ආවරණයක් නැහැ. මේක අංශු මාත්‍රයක් දානවා. දී වෙන සලස්සනවා. උෂ්ණත්වයේ වෙනස් වෙන්න ගියත් පරිසරයෙන් තාපය ලබාගෙන උෂ්ණත්වයේ නියතව තියාගන්න. අංශු මාත්‍රයෙන් දාන්න. දැනෙන්නේ උෂ්ණත්වයේ පොඩි වෙනසක් වෙන්න යනවා. ක්ෂණිකව පරිසරයෙන් තාපයවන් උෂ්ණත්වයේ නියතව තියාගන්න. ඒ අංශු මාත්‍රයේ දිය වුණාට පස්සේ තව අංශු මාත්‍රයක් දාන්න. ඒක දිය වෙනකන් ඉන්නවා. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. තව අංශු මාත්‍රයක් දාන්න. ඒක දිය වෙනකන් ඉන්නවා. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. මෙහෙම අංශු මාත්‍ර එක එක හිමින් දාලා දියෙන් සලස්සනවා. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ අයිස් කුට්ටිය එක පාඩ දාන්න නැතුව අංශු මාත්‍රයේ හිමින් දැම්මාට
එතකොට අයිස් දී වුණා. හැබැයි උෂ්ණත්වය වෙනස් වුණේ නැහැ. එහෙනම් අර අයිස් කැටේ දීකම එක ඉතා සෙමින් සිදු කිරීමෙන්, ඉතාම සෙමින් සිදු කිරීමෙන් සමෝෂ්ණ ක්‍රියාවක් ලෙස පවත්වා ගන්න පුළුවන්. ඉතා සෙමින් සිදු කරන, ඉතා සෙමින් සිදු කළාම සමෝෂ්ණ ක්‍රියාවක් හැටියට පවත්වා ගන්න පුළුවන්. අපි බලමු ඒ සිද්ධිය කොහොමද ස්ථිරතාපීව කරන්න කියලා. අපි භාජනයේ තාප පරිවාරක ආවරණයක් ඇතුළේ තියෙනවා. එතකොට පරිසරයට තාපේ පිට වෙන්නේ නැහැනේ. හැබැයි තාප පරිවාරක ආවරණයක් ඇතුළේ තිබ්බත් 100%ක්ම තාපේ පිට වෙන එක වළක්ව ගන්න බෑ. යන්තම් හරි තාපේ පිට වෙනවා. අපි දැන් කරන්නේ මේ අයිස් අංශු මාත්‍ර තියෙන්නේ ඒ ටික ඔක්කොම එකම මොහොතක දාලා ඉහළින් ආවරණය කළා ශනිකව දී කරනවා. ශනිකව ඉතාම සුළු මොහොතකින් දී කරනවා. ශනිකව අංශු මාත්‍රනේ කලතල ශනිකව දී කරන්න පුළුවන්. ඒතකොට බොහොම කෙටි කාලයකින් සිදු වෙන්නේ. ඒ කෙටි කාලයක් නිසා පරිසරයත් එක්ක තාපමාරු හරිම අඩුයි. ආවරණය කළා තියෙන්නේ ඉතාම ශනිකව සිද්ධ කරනවා. එතකොට පරිසරයත් එක්ක තාපේ හෝමාරු නොවි අයිස් දී කරගන්න පුළුවන්. තේරුණාද? ශනිකව සිද්ධ කරන. මෙන්න මේක තමයි සිද්ධිය. යම්කිසි තාපමය ක්‍රියාවක් ඉතා සෙමින් සිදු කිරීමෙන් සමෝෂ්ණව පවත්වා ගන්න පුළුවන්. ඉතා සෙමින් සිදු කිරීමෙන් සමෝෂ්ණව. යම්කිසි තාපමය ක්‍රියාවක් ශනිකව සිදු කිරීමෙන් ස්ථිරතාපී ලෙස පවත්වා ගන්න පුළුවන්. යම්කිසි තාපමය ක්‍රියාවක් ශනිකව සිදු කිරීමෙන් ස්ථිරතාපී ලෙස පවත්වා ගන්න පුළුවන්. ශනිකව සිදු කරනවා ස්ථිරතාප. ගානක තිබ්බොත් තාපමය ක්‍රියාවක් ශනිකව වෙනවා කියලා. ඒක ස්ථිරතාපී ක්‍රියාවක්. ගානක තිබ්බොත් තාපමය ක්‍රියාවක් ඉතා සෙමින් සිද්ධ කරනවා කියලා. ඒක සමෝෂ්ණ ක්‍රියාවක්. ඔන්න ගතවන කාලය අනුව තාපමය ක්‍රියාව සමෝෂ්ණයිද ස්ථිරතාපීද කියලා සලකන විදිය. දැන් අපි ඊළඟට කරන්නේ වායුවක තාපමය ක්‍රියාවලින් හඳුනා ගන්නවා. වායුවක තාපමය ක්‍රියාවලින් මෙන්න මේමයි හඳුනාගන්නේ. අවස්ථා ප්‍රධාන අවස්ථා කීපයක් තියෙනවා. බලන්න වායුවක තාපමය ක්‍රියාවල අවස්ථා ටික. අපේ විභාගයේ තාපගති විද්‍යාව බහුවර්ණ සහ රචනාවල එකක් PV වක්‍ර සම්බන්ධයෙන් එනවා. අනිත් එක වායුවක තාපමය ක්‍රියාවලින්. අපි PV වක්‍ර ගැන වෙනම ඉගෙන ගමු. මේ වායුවක තාපමය ක්‍රියාවලින් සම්බන්ධයෙන් දැනගන්න ඕනේ. මේ ටික තමයි විභාගෙ දෙන්නේ. මේ ටික හොඳට තේරුම් ගන්න. ඊළඟට අපි PV වක්‍ර ඉගෙන ගමු. බලන්න. වායුවක තාපමය ක්‍රියාවලිය ගත්තොත් ප්‍රධාන කොටස් තුනයි. සමෝෂ්ණ ක්‍රියාවලිය. සමෝෂ්ණ නම් ඩෙල්ටා U සමානයි 0යි. සමෝෂ්ණ ක්‍රියාවලිය තියෙනවා ප්‍රසාරණය වීම, සංකෝචනය වීම. අපි ප්‍රසාරණයේදී සලකන්නේ ධන ඩෙල්ටා W ගැන. වායුව විසින් කරන කාර්යය. සංකෝචනයේදී අපි සලකන්නේ ඍණ ඩෙල්ටා W. වායුව මත කරන කාර්යය ගැන. සංකෝචනයක් ගැන කතා කරද්දී ඍණ ඩෙල්ටා W හොයාගන්න ඕනේ. ප්‍රසාරණයක් ගැන කතා කරද්දී ධන ඩෙල්ටා W. ඊළඟට ස්ථිරතාපී ක්‍රියාවලිය. ස්ථිරතාපී ක්‍රියාවලියක් නම් බාහිර පරිසරය සමග තාපමාරුවක් නැහැනේ. ඒ නිසා ඩෙල්ටා කියව බිඳුවයි. ඩෙල්ටා කියව බිඳුවයිනේ. අපිට ඕන වෙනවා ස්ථිරතාපීව, ඒ කියන්නේ ශනිකව වායුවක් ප්‍රසාරණය වන අවස්ථාව.
ප්‍රසාරණයේදී අපි ධන ඩෙල්ටා Q ගැන සලකන්න ඕනේ. ප්‍රසාරණයේ සලකන්නේ ධන ඩෙල්ටා Q. ඊළඟට සංකෝචනයේදී සලකන්නේ ඍණ ඩෙල්ටා W. ප්‍රසාරණයේදී ධන ඩෙල්ටා W, සංකෝචනයේදී ඍණ ඩෙල්ටා W. නියත පරිමා ක්‍රියාවලිය තියෙනවා. පරිමාව නියත නම් වායු ප්‍රසාරණය වෙන්නේ, ඒ වගේම සංකෝචනය වෙන්නේ. ඒ නිසා ඩෙල්ටා W බිඳුවයි. නියත පරිමා ක්‍රියාවලියදී ඩෙල්ටා W බිඳුවයි. මෙන්න මේ එක එක අවස්ථා පහක් තියෙනවා. අපි මේ අවස්ථා පහ වෙන වෙනම ගන්නවා. ඒ අවස්ථාවේදී වෙන්නේ මොකද්ද කියන එක අපි තර්ක කරලා හොයාගන්නවා. එකින් එක ගමු. අපි මුලින්ම ගන්නේ වායුවක් සමෝෂ්ණව ප්‍රසාරණය. දෙවෙනිට ගන්නේ වායුවක් සමෝෂ්ණව සංකෝචනය. තුන්වෙනිට ගන්නේ වායුවක් ස්ථිරතාපී ප්‍රසාරණය. ඊළඟට ගන්නේ වායුවක් ස්ථිරතාපී සංකෝචනය. අන්තිමට ගන්නේ වායුවක නියත පරිමා ක්‍රියාවලිය. අපි ක්‍රියාවලිය පහක් සලකනවා. මේ පහ දැනගත්තාම ඕනම බහුවර්ණයක් කරන්න පුළුවන් ආයතන PV වක්‍ර. right. අපි බලමු එකින් එක. වායුවක් සමෝෂ්ණව ප්‍රසාරණය වීමේදී අභ්‍යන්තර ශක්තිය වෙනස ඩෙල්ටා U පද්ධතිය ලබා ගන්නා තාපමානය ඩෙල්ටා Q, පද්ධතිය විසින් කරන කාර්යය ඩෙල්ටා W, පද්ධතිය උෂ්ණත්වයේ වැඩිවීම ඩෙල්ටා T. මොන විදිහද කියලා අපි බලමු. වායුවක් සමෝෂ්ණව ප්‍රසාරණය වීම ඕනෑම තාපමය ක්‍රියාවලියකට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඔය හැම තාපක කිරීමම මෙතනින් පටන් ගන්න. ඕනෑම තාපමය ක්‍රියාවලියකට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. වායුවක සමෝෂ්ණ ක්‍රියාවලියකට අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්නේ ඩෙල්ටා U බිඳුවයි. ඩෙල්ටා Uට බිඳුව දැම්මම ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා W. ඩෙල්ටා Q සමාන වෙනවා ඩෙල්ටා W. මම ඩෙල්ටා W මුලින් ලියන්නම්. සමානයි ඩෙල්ටා Q. මේකම වචනයෙන් කියනවා. මේ දින ඩෙල්ටා W වායුව විසින් කරන කාර්යය ධනාගයක්නේ. වායුව විසින් කරන කාර්යය සමාන වෙනවා වායුව අවශෝෂණය කරන තාපය. ධන ඩෙල්ටා Q කියන්නේ ලබා ගන්න තාපය අවශෝෂණය කරන තාපය. එහෙනම් වායුව විසින් කරන කාර්යයට සමාන ප්‍රමාණයකින් පරිසරයෙන් තාපය අවශෝෂණය කරනවා. වායු විසින් කරන කාර්යයට සමානයි පරිසරයෙන් ලබාගෙන තාපය. වායුවක් සමෝෂ්ණව ප්‍රසාරණය වීමේදී වායුව විසින් කරන කාර්යයට සමාන ප්‍රමාණයකින් පරිසරයෙන් තාපය අවශෝෂණය කරනවා. වායුවක් සමෝෂ්ණව ප්‍රසාරණය වීමේදී වායුව විසින් කරන කාර්යයට සමාන ප්‍රමාණයකින් පරිසරයෙන් තාපය අවශෝෂණය කරගන්නවා. පරිසරයෙන් තාපය ලබා ගන්නවා. ලබා ගන්න තාපයක් ධන ප්‍රසාරණයකදී වායු විසින් කාර්ය කරන ධන සමෝෂ්ණ ක්‍රියාවකදී උෂ්ණ අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්නේ ඩෙල්ටා U බිඳුවයි. සමෝෂ්ණ ක්‍රියාවලියකදී උෂ්ණත්ව වෙනස බිඳුවයි. ඔන්න වායුවක් සමෝෂ්ණව ප්‍රසාරණය. තේරුණාද? වායුව විසින් කරන කාර්ය ප්‍රමාණයට සමාන ප්‍රමාණයෙන් පරිසරයෙන් තාපය ලබා ගන්නවා. ඊළඟට අපි බලමු වායුවක් සමෝෂ්ණව සංකෝචනය වේ. වායුවක් සමෝෂ්ණව සංකෝචනය වීමටත් ඒ විදිහමයි. ඕනෑම තාපමය ක්‍රියාවලියකට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W.
වායුවක සමෝෂ්ණ ක්‍රියාවලියකට ඩෙල්ටා U සමානයි බිඳුවයි. ඩෙල්ටා Uට බිඳුව දැම්මහම ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා W. මේක සංකෝචනයක් නේ. සංකෝචනයකදී වායුව මතනේ කාර්ය කරන්නේ. වායුව මත කරන කාර්ය කියන්නේ ඍණ ඩෙල්ටා W. ඒ නිසා අපි ඍණ ඩෙල්ටා W ගැන සැලකිය යුතුයි. ඒකට දෙපැත්තම ඍණ වලින් වැඩි කරනවා. ඍණ ඩෙල්ටා Q සමානයි ඍණ ඩෙල්ටා W. ඍණ ඩෙල්ටා W ගැන කියන්න නිසා මං ඉස්සරහට ගන්නවා ඒක. ඍණ ඩෙල්ටා W සමාන වෙනවා ඍණ ඩෙල්ටා Q. ඍණ ඩෙල්ටා W කියන්නේ වායුව මත කරන කාර්යය. වායුව මත කරන කාර්යය සමාන වෙනවා ඍණ ඩෙල්ටා Q. ඩෙල්ටා Q කියන්නේ අවශෝෂණය කරන තාපය. ඍණ ඩෙල්ටා Q කියන්නේ පිට කරන තාපය. එනම් වායුව මත කරන කාර්යයට සමාන ප්‍රමාණයකින් තාපය පරිසරයට පිට කරනවා. වායුව මත කරන කාර්යයට සමාන තාප ප්‍රමාණයක් පරිසරයට පිට වෙනවා. වායුව මත කරන කාර්යයට සමාන තාප ප්‍රමාණයක් පරිසරයට පිට වෙනවා. එතකොට බලන්න වායුවක් සමෝෂ්ණව සංකෝචනය වීමේදී වායුව මත කරන කාර්යයට සමාන ප්‍රමාණයකින් පරිසරයට තාපය පිට වෙනවා. සමෝෂ්ණ ක්‍රියාවලියක් නම් ඩෙල්ටා U බිඳුවයි. වායුව මත කාර්ය කරන්නේ ඩෙල්ටා W වෙන. සමෝෂ්ණ ක්‍රියාවලියකදී උෂ්ණත්වයේ වෙනසක් නැහැ බිඳුවයි. වායුව මත කරන කාර්යයට සමාන ප්‍රමාණයෙන් පරිසරයට තාපය පිට වෙනවා. තාපය පිටවීමක් ඩෙල්ටා Q වෙනයි. පැහැදිලිද? ඔය සමෝෂ්ණ ක්‍රියාවලිය තාපමය ක්‍රියාවලිය සමෝෂ්ණ ස්ථිරතාවය තියෙන්නේ. ඒවා මෙතනින්ම පටන් ගන්න. මෙතනින් මගින් පටන් ගන්න එපා. මෙතනින් තව ගන්න පටන් ගන්න. ඊට පස්සේ මේ විදිහට ගන්න. දැන් අපි ගන්නවා වායුවක් ස්ථිරතාපී ප්‍රසාරණය. වායුවක ස්ථිරතාපී ප්‍රසාරණය ගන්න. වායුවක් ස්ථිරතාපී ලෙස ප්‍රසාරණය. වායුවක තාපමය ක්‍රියාවලියකට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. හරිද? ස්ථිරතාපී ක්‍රියාවලියකට ඩෙල්ටා Q සමාන බිඳුවයි. මේ ඩෙල්ටා Qට බිඳුව දැම්මම ඩෙල්ටා U ධන ඩෙල්ටා W සමානයි බිඳුවයි. මේක ප්‍රසාරණයක් නේ. එතකොට ධන ඩෙල්ටා W ගැන සලකන්නේ ප්‍රසාරණයකදී වායු විසින්න කාර්ය කරන්නේ. විසින් කරන කාර්යයක් ධනනේ. ඒ නිසා ඩෙල්ටා U ගේන අනිත් පැත්තට. එතකොට වායුව විසින් කරන කාර්ය ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් ඍණ ඩෙල්ටා U අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. වායුව විසින් කරන කාර්යයට සමාන ප්‍රමාණයකින් අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. වායුවක් ස්ථිරතාපී ලෙස ප්‍රසාරණය වීමේදී වායුව විසින් කරන කාර්යයට සමාන ප්‍රමාණයකින් අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. අභ්‍යන්තර ශක්තිය අඩුවීමක් ඩෙල්ටා U ඍණ. ස්ථිරතාපී ක්‍රියාවලියක් ඩෙල්ටා Q බිඳුවයි. ප්‍රසාරණයේදී ඩෙල්ටා W ධන. වායුව විසින් කරන කාර්ය ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. එතකොට උෂ්ණත්වය අඩු වෙනවා ඩෙල්ටා T ඍණ. ඊළඟට අපි ගන්නේ වායුවක ස්ථිරතාපී සංකෝචනය. වායුවක් ස්ථිරතාපී ලෙස සංකෝචනය වීම. ඕනම තාපමය ක්‍රියාවලියකට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ස්ථිරතාපී ක්‍රියාවලියකට ඩෙල්ටා Q සමානයි බිඳුවයි. ඩෙල්ටා Q බිඳුව නම් ඩෙල්ටා U ධන ඩෙල්ටා W සමානයි බිඳුවනේ.
ඩෙල්ටා U ධන ඩෙල්ටා W සමානයි බිඳුවයි ඩෙල්ටා Q බිඳුවින්ද. මේක සංකෝචනයක්නේ. සංකෝචනයකදී වායුව මතනේ කාර්ය කරන්නේ ඒ නිසා වෙන ඩෙල්ටා W සලකන්න වෙනවා. ඒකට මේ ඩෙල්ටා W මේ පැත්තට ගෙනවා. ගෙනාවම වෙන ඩෙල්ටා W වෙනවා. වෙන ඩෙල්ටා W සමාන වෙනවා ඩෙල්ටා Uට. එහෙනම් වායුව මත කරන කාර්යය තියෙන්නේ. වායුව මත කරන කාර්යයට සමාන ප්‍රමාණයකින් ඩෙල්ටා U ධනයිනේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. වායුව මත කරන කාර්යයට සමාන ප්‍රමාණයකින් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. වායුවක් ස්වතාපීව සංකෝචනය වීමදී වායුව මත කරන කාර්ය ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. ඩෙල්ටා U ධන අභ්‍යන්තර ශක්තිය වැඩි වෙද්දී උෂ්ණත්වය වැඩි වෙනවා. ස්වතාපී නිසා ඩෙල්ටා Q බිඳුවයි වායුව මත කාර්ය කරන්නේ ඩෙල්ටා W වෙන. ඊළඟට සලකන් තියෙන්නේ නියත පරිමාණ ක්‍රියාවලිය. අපි වායුවක නියත පරිමාණ ක්‍රියාවලිය සලකමු. ඕනෑම තාපමය ක්‍රියාවකට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. නියත පරිමාණ ක්‍රියාවක්. පරිමාව අඩු වෙන්නෙත් නෑ වැඩි වෙන්නෙත් නෑ. ඒ නිසා පද්ධතියෙන් කාර්ය කරන්නේ වායුවෙන් කරන කාර්යය ඩෙල්ටා W බිඳුවයි. ඩෙල්ටා Wට බිඳුව දැම්මහම ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U. දෙපැත්තම ඍණ වලින් වැඩි කළාම ඍණ ඩෙල්ටා Q සමානයි ඍණ ඩෙල්ටා U. එහෙනම් වායුවක පරිමාව නියතව තියාගෙන නියත පරිමාණ ක්‍රියාවකදී තාපයේ අවශෝෂණය කළොත් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U. ඒ ප්‍රමාණයෙන්ම අභ්‍යන්තර ශක්තිය වැඩි වෙලා උෂ්ණත්වය වැඩි වෙනවා. නියත පරිමාණ ක්‍රියාවලිකදී තාපයේ අවශෝෂණය වේ නම් එම ප්‍රමාණයෙන්ම අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම නියත පරිමාණ ක්‍රියාවලිකදී ඍණ ඩෙල්ටා Q තාපයේ පිට කරනවා නම් ඒ තාපයේ පිට කරන ප්‍රමාණයෙන් අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. ඍණ ඩෙල්ටා U අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා උෂ්ණත්වය අඩු වෙනවා. තේරුණාද? ඔය විදිහට වායුවක සමෝෂ්ණ ස්වතාපී නියත පරිමාණ ක්‍රියාවල තාපගත විද්‍යාවේ පළවෙනි නියමයෙන් පටන් ගන්න මොකද්ද බිඳු වෙන්නේ කියලා බලන්න. ඊටම සමීකරණ ගන්න ප්‍රසාරණයක් නම් ධන ඩෙල්ටා Q ගන්නවා. සංකෝචනයක් නම් ඍණ ඩෙල්ටා Q ගන්නවා. මේ මූලධර්ම ටික භාවිතා කළා 97 ඉඳන් 2019 දක්වා තාපගත විද්‍යාවේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ කරලා ලියන්න පුළුවන්. හැබැයි මම තාම PV වක්‍ර කළේ නැහැ. අපි ඊළඟට PV වක්‍ර කරමු. ඒ PV වක්‍ර නැතුව ප්‍රකාශන තියෙනවා ඕන එකක් පුළුවන් මේ මූලධර්ම භාවිතයෙන් උත්සාහ කරලා බලන්න.